තාවට කියන දෙයක් තමයි මේ තරහෙන් පුපුරනවා කියලා. ඒ කියන්නේ මේ තරහව පුපුරන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් ඒ කියන්නේ මේ පුපුරලා යන තරම් බලයක් ඇතුලෙන් එළියට යනවා මේ කේන්තියත් එක්ක. ඉතින් කේන්තිය තරහ වෙනවා ඊට පස්සේ ඔක කෝපය වෛරය බවට හැරෙනවා. ඉතින් ඒකත් එක්ක සමහර වෙලාවට සමාව දීම කියනක පුදුම අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. සමහර අය කියනවා මගේ ජීවිතේ තියෙනක මම ඔකට නම් සමාව දෙන්නේ නැහැ කියලා. එහෙම කියන අය ඉන්නවා. ඉතින් මේ ළඟදී මට කියමනක් ඇහුණා. ඒ කියමනේ තමයි මේ සමාව නොදීම කියලා කියන්නේ අනිත් එක්කෙනා ඒ කියන්නේ සමාව නොදීම කියලා කියන්නේ මට වැරද්ද කරපු කෙනා මැරෙන්න බලාපොරොත්තු වෙන මම වසබන වගේ කතාවක් කියලා. ඉතින් ඒක හවරවස් මට බය හිතුණා සමාව නොදී ඉන්නවා කියලා කියන්නේ එතකොට මට වරද කරපු කෙනාට නෙවෙයි ඒකේ හානිය සිද්ධ වෙන්නේ මටයි කියලා. ඉතින් ඒ නිසා අපි අර සාමාන්‍ය කතාවට කියන ඔන්න ඔය කල්ලා දාන්න. එහෙම කියලා තරහව අතහැරලා දාන්න තියනවා නම් කොච්චර හොඳයිද කියලා හිතනවා. මේක කියන්න ලේසි හැබැයි කරන්න ගියාම හරි අමාරුයි. මොකද ඒක කරන්න සෑහෙන අධිෂ්ඨානයක් මානසික ශක්තියක් අවශ්‍යයි. හැබැයි බැරි දෙයක්වත් නෙමෙයි. ඒක කළාම වෙන සහනය සහැල්ලුව සමාදානයත් එක්ක ආපහු ජීවිතය අර පුපුරන ගතිය, තිත්තකම, වෛරය නැති වෙලා අර වසබන වෙනුවට පෝෂ්‍යදායී දෙයක් ශරීරගත වෙන වගේ දෙයක් තමයි සමාව දුන්නට පස්සේ තියෙන්නේ. හැබැයි මේක අත්දැකලම බලන්න ඕනේ. මේ අමාරු දේ ටිකක් ක්ලේසියෙන් කරගන්න කොහොමද කටයුතු කරන්න ඕන කියන එක අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය සතියේදී වගේම දිමුතුරුවන් පියසේන අපිත් එක්ක එකතු වෙනවා. පුද්ගල සංවර්ධන උපදේශකයෙක් ඒ වගේම බොහෝ මෙවැනි කාරණා පිළිබඳව අධ්‍යයනය කරපු කෙනෙක්. අයබෝන අපිට. අයබෝන. පසුගිය සතියේදී මම සෑහෙන ප්‍රතිචාර ලැබුණ එක අංගයන් අපි කතා කරපු. ඒ වගේ තැනකින් පටන් ගමු. ඔව් අමතර ඔබ කියනකොට මතක් වුණේ අපි පෞගේ සතියේ මේ මැදිරියේදී කතා කරාට අමතර ඊට පස්සෙත් ඒ පණිවිඩවලදී මේ එහෙම ආපු එක පණිවිඩයක් ඔබ කියව කාරණාත් එක්ක කෙලින්ම සම්බන්ධයි. මේ ඇය ලියනවා මේ මම මීරිගම ප්‍රදේශයේ ජීවත් වන විශ්‍රාමික රජයේ සේවිකාවක්. මගේ දරුවන් දෙන්නගෙන් වැඩිමලා පුතෙක්. එයා හොඳින් අධ්‍යාපනය ලැබලා ගැළපෙන විවාහයක් කරගෙන සතුටින් ඉන්නවා. දුව හරියට ඉගෙන ගත්තෙත් නැහැ. කසාද බැන්දෙත් අපට ඒ තරම් ගැළපෙන කෙනෙක් නෙවෙයි. දැන් බැඳලා අවුරුදු 8ක් වෙලත් ඒ දෙන්න තාම අපෙන් යැපෙන්නේ. මට ලොකු තරහක් එනවා බෑනත් එක්ක. කිසිම වගකීමක් නැහැ. මම කීප වතාවක් බහින් බස් වෙලා තියෙනවා බෑනා එක්ක. ඒත් හදන්න බෑ. හැමදාම මම ඉන්නේ තරහෙන් පුපුර. ඒ තරහ අයින් කරගන්න අමාරුයි. අපේ පවුලට සම්බන්ධ වෙලා කරපු අපරාධයට සමාව දෙන්න හිතෙන්නේ නැහැ. තුවට එච්චර ගාණක් නැහැ. මේ තරහ මට වදයක්. ඒකෙන් මිදෙන්න ඕන වුණත් සමාව දෙන්න හිතෙන්නේ නැහැ. අර ආමන්ත ආරම්භයේදී කාරණේ තමයි ඉතින් අපි හිතුවා ඒ නිසාද මේ සමාව දීම ගැන ටිකක් කතා කරමුයි කියලා. දැන් මේ මෙතුමියට කියන්න තියෙන වටිනාම අදහස ඇත්තටම අර ඔබ කිව්ව අදහසේ තව පොඩ්ඩක් අපි හිතුවා අපි පුංචි කාලේ හරි නැත්නම් මේ මෑත කාලේ දැකපු හිටි ගමන් ටෙලිනාට්‍ය වල එහෙමත් තියෙන පරණ රජ කාලයේ වගේ ලංකාවේ හෝ කොරියාවේ කොහේ හරි අර කෙනෙක්ව මරන්න ඕන නම් කෑමට පොඩ වශයෙන් කරනවා කියලා. මම හිතන අර වස කතාවට මට ඒකත් එක මතක් වුණේ. ඇත්තටම අපි කාට හරි සමාව නොදෙනවා කියන එක හරියට ඒක වගේ තමයි. ඒ කියන්නේ කාව හරි මරන්න හිතාගෙන චුට්ට වස දෙීමේ නරක කුමන්ත්‍රණ ඉස්සර කාලේ තිබිලා තියෙනවා. සමහර මේ මෑත කාල චිත්‍රපටයකෙමත් එහෙම තිබිලා අපි දැකලා තියෙනවා. එතකොට මේක හරියට නිකන් සමාව නොදීම කියන්නේ තමන් පොඩ දෛනිකව වස ටිකක් ගන්නවා වගේ වැඩක්. ඒ නිසා මම හිතන්නේ අපි එතුමියට කියන්න ඕන වටිනාම කාරණේ මේ ඒක හරි පාඩුයි. එතකොට ඒ වැඩේ ඒ නිසා මේ සමාව දීම කියන එක අවසානයේදී ප්‍රතිඵලය තියෙන්නේ තමන්ටමයි. ඒ නිසා තරහෙන් පුපුරන ගතිය අයින් කරගන්න එක හරි වටිනවා කියන එක. සහ ඒකට අමතම තව පොඩ්ඩක් එකතු කරොත් මේ අර දෙවන ලෝක යුද්ධ කාලේ මේ නාසි කඳවුරු වල මිනිස්සු සෑහෙන දුක් විඳානේ. ඊට පස්සේ ওই නාසි කඳවුරු වල දුක් විඳ දෙන්නෙක් අවුරුදු ගානකට පස්සේ හම්බෙලා මේ කතා කර යනවලු දෙන්නේ. මේ කතා කර යනකොට එක කෙනෙක් අනිත් කෙනාගෙන් අහනවලු මේ කොහොමද ජීවිතේ? හරි I think ඔය ඉන්නවා. එතකොට ඒ අහපු කෙනා කියනවා මම නම් හැමදාම උදේට නැගිට වෙලේ ඉඳලා අරුන් දීපු දසවදේ මතක් කර මම ශාප තියනවා නැති වෙනකන් මට එපා වෙනකන් ශාප තියනවා කියලා මේ එක්කෙනෙක් කියනවා. ඒක ලහන ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද කියලා. ඒතර අනිත් පුද්ගලයා හිතන් කියනවා නෑ මම එහෙම කරන්නේ මොකද මේ මම මේ කඳවුරෙන් නිදහස් දැන්. ඒ කියන්නේ ඔයා තව මේ කඳවුරේ දින්නේ කියලා. ඒ කියන්නේ අර අතීතයේ වෙච්ච දුකක් කරපු කරදරයක් පීඩාවක් නැවත මතක් කර ශාප තියනවා කියන්නේ එයා තවමත් ඒ කඳවුරේ හිර වෙලා ඉන්නේ කියන එක. ඉතින් මම හිතන්නේ මේ අදහස අපේ මම ඇත්තට මේ කතා කරා මේ පණිවිඩය උපු තැනැත්තියට. එතකොට ඒ තේරුම් ගත්තා. ඒ කියන්නේ මේ
සමාවදීම කියන කාම තමයි හිතෙන එතන වටිනාම දේ. එතන තියෙන මේ පුද්ගලයාත් අර අපිට වරද කරපු පුද්ගලයා අපි අතර ගැටුමක් නෙවෙයි එතන තියෙන්නේ. ඇත්තට මේ තමන් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සමාව දුන්නොත් මේකේ මේ ගනුදෙනු තියෙන තමන් එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක නෙවෙයි. ඒත් එක්කම දැන් මේ කතා අපි කරන කතා බහ තව ආපුවතාවක් බලන්න පුළුවන්ද කියලා බොහෝ දෙනෙක් අහන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා සමස්ත නුගසවනේ මේ විවිධ අංගයන් අපි එක එක අවස්ථාවලදී ගෙනෙනවා. මේ සියල්ල ජාතික රූපවාහිනියේ YouTube channel එකට ගිහිල්ලා නුගසවන ප්ලේලිස්ට් එකේ නුගසවන කියන අංගයට ගියාට පස්සේ මේ සියලු වැඩසටහන් නැවත බැලීමේ හැකියාව තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම විදේශගතව ඉන්න අය මේවා සජීවීව බලන්න යම් කිසි දෙයක අපහසුතාවයක් තියෙන අය ඉන්නවා නම් ඒ අයට මේ link එක යවන්න. එතකොට ඒ link එක යවුවම එයාට ඉතා පහසුන එක නැවත බැලීමේ හැකියාවක් තියෙනවා. වගේ පාට දෙයක් අල්ලගන්න බැරි වුණත් ආපස්සරයක් බලලා ඒක ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ මේ කතා බහට ගැළපෙන අදහස් ඔබෙන් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දුරකථනය විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා 250 16 කියන දුරකථන අංකය. ඔබ මේ අපි කතා කරන සමාව දීලා ඒක නිදහස් වෙමු කියන මාතෘකාවට ගැළපෙන දෙයක් තියෙනවා නම් අපිට කතා කරන්න අපි කැමති ඔබගේ අදහසට අවස්ථාවක් ලබා දෙන්න. හැබැයි අපි කිව්වට මේක මගෙත් එක්ක ගනුදෙනුවක් කියලා දිමුතු ඒක ලේසි නෑ හැබැයි. මොකද අපි හැම වෙලේම අන්තර්පුද්ගලවනේ සම්බන්ධ වෙන්නේ. අන්තර්පුද්ගල සම්බන්ධ වුණාට පස්සේ හදවතේ ඇතිවෙන යම් කිසි විදියක පීඩනයක් හරි ඒ තිත්තකමක් ඒ පුද්ගලයාගෙන් විසන්ධි කරලා ඒක ගැන විතරක් කටයුතු කරන්න හරි අමාරුයි. ඇත්තටම. ඒ කියන්නේ මේ අපි කාට හරි කියන්න පුළුවන් දිමුතුට ආමන්ත්‍රණක කියන්න කොච්චර ලේසිද මේ කරන්න කොච්චර අමාරුද කියලා. ඇත්ත තමයි නේ. ඒ කියන්නේ අපි ඒකේ අපිට ගොඩක් විතර පොදු විග්‍රහයේදී සමාව දෙන්න ඒක හරි පහසු කියලා කිව්වට ඒක Tamanට කෙනෙක් එක්ක එනකොට ඒ පුද්ගලයාට තමයි ඒකේ අපහසුව දැනෙන්නේ. ඒක ඔබටත් පොදුයි මටත් පොදුයි. නමුත් අපි මෙහෙම හිතුවොත් ඇයි අපි ඉතින් කෙනෙක් නිසා 10 පාරක් දඬුවම් විඳින්නේ කියලා. ඒ කියන්නේ අපි තාර්කිකව බැලුවොත් එහෙම අපිට ගොඩක් විට කෙනෙක් තව කෙනෙක්ට සමාව දෙන්න අකමැති එක්ක එයා දරුණු පීඩාවක් කරලා තියෙනවා, නරක විදියට හැසිරලා තියෙනවා, බැනලා තියෙනවා, නැතිනම් නපුරු විදියට සලකලා තියෙන, හැර ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මොකක් හරි හේතුව නිසානේ. ඉතින් ඒතකොට ඒ නිසා දඬුවමක් වින්දානම් මේක හිතේ තියාගෙන නැවත සිටීමෙන් අපි නැවත දඬුවම් විඳිනවා. ඒතර මම හිතන්නේ පළවෙනිම අපිට අහන්න තියෙන ප්‍රශ්නේ අපි එකවරක් දඬුවමක් විද්දේකට අකමැති නම් ඇයි ආයෙ දඬුවම් විඳින්නේ මේ පුද්ගලයන් නිසා කියන එක ඇහුවාම මම හිතන්නේ තර්කානුකූලව අදහසක් එනවා ඒක තේරුමක් නැති වැඩක් කියලා. හැබැයි ඔබ කියනවා වගේ මේක තර්කානුකූලව කිව්වට මේ ඉමෝෂනලි හැඟීම් වලින් ඕක ලේසි නෑ. ඒ කියන්නේ අපිට තව කියන්න පුළුවන් ඉතින් ඒක පැත්තට කොහොමද යන්නේ කියලා නේ. මොකද්ද කරන්න පුළුවන් අතරම? මේ මම හිතන්නේ ඉස්සෙල්ලාම මේකට ලොකු මේ ඇයි මෙහෙම කරන්න ඕන කියන ඕන කෙනෙක් ඕන දෙයක් කරන ප්‍රතිලාභයක් නිසානේ. ඒකට මේ ලොකු වයි එකක් ඕනේ. ඇයි මම මෙහෙම කරගන්න ඕනේ මේ ඇයි මම සමාව දීලා නිදහස් වෙන්න ඕනේ කියන එකට මේ ලොකු හේතුවක් ඕනේ. මට ඒකට හොඳ හේතුවක් අහුණා මේ ඇත්තටම මේ වැඩසටහනට අද අපි මේ ගැන කතා කරන තීරණයකට පස්සේ මම ඒ ගැන තව දේවල් බලනකොට ලස්සන මේ TED Talk කියලා තියෙන ඒ අපි ඒ හොඳ කතාවක් සවන් දුන්නා මේ විශේෂයෙන් ලක්ෂානි කියන මේ දැන්ට ප්‍රසිද්ධ මේ මයින්ඩ් වැලි කියලා මේ දවස්වල හරි ප්‍රසිද්ධ බිස්නස් එකක් තියෙන. ඒක මයින්ඩ් වැලි කියන්නේ මේ ඔන්ලයින් ට්‍රේනින් කරන තැන. ඒකේ CEO නැත්නම් ප්‍රධාන විධායක නිලධාරියා ඔහුට දවසක් ඔහුට ගොඩක් මුදල් තියෙන නිසා ඔහුට අවස්ථාවක් ලැබෙනවා මේ මෑත කාලේ යම්කිසි කණ්ඩායමක් හදලා තියෙනවා යම් තාක්ෂණයක්. ඒ තාක්ෂණය මොනවද තියෙන්නේ? අතිශය ඉහළ ලෙවල් එකට මනස ගෙනිච්ච ආධ්‍යාත්මික නායකයෝ නැතිනම් යම් පූජක ප්‍රසාදී නැතිනම් ඉහළ මට්ටමට මනස ගෙනිච්ච අයගේ මොලේ තරංග අධ්‍යයනය කරලා ඒ තරංග ප්‍රතිනිර්මාණය කරන තාක්ෂණික වටපිටාවක්. ඒ කියන්නේ මේ මොකද වැඩේදී වෙන්නේ අපි හිතමු ආමන්ත හොඳ දක්ෂ කියන්නේ ඉතා ඉහළ ලෙවල්ට මනස ගෙනිච්ච අයගේ මොලේ තරංග නැවත ප්‍රතිනිර්මාණය කරලා තියෙන මම ගිහලා ගැජට් එකක් දාගත්තාම ඒක දවස් 5ක් ඒකත් එක්ක හිටියාම මගේ මනසට ඒ තරංග ලබා දෙන ක්‍රමයක්. ඉතින් මේ කියන මයින්ඩ් වැලි ගෲප් CEO යනවා මේ වැඩේ කරන්න. ඒ කියන්නේ ඉහළ තැනකට මනස ගෙනියන්න තියෙන ආසාවට. ඔහු කියනවා ඒ දවස් 5 ඔහුට කරන් දීලා තියෙන එක දෙයයි. දවසින් දවස එක එක ජීවිතේ ඉන්න අය අරගෙන සමාව දෙන්න පුරුදු කළා. ඒකලා ගහලා තියෙනවා එක එක මේ ක්‍රමවේද වලින් ඒගොල්ලෝ වයර් පරිපත හදලා ඒක සිද්ධ කරනකොට මනසින් බීප් සවුන්ඩ්ස් එනවා. ඒක නිදහස් වුණා. ඒ නිදහස් වුණා ඔහුගේ මනස තවත් තැනකට මාරු වෙනකොට ඒ සවුන්ඩ්ස් එන. ඉතින් මොහු කියනවා මොහුට එක්තරා පුද්ගලයෙක් එක්ක තිබුණු ළඟම තිබුණු තරහක් අමතක කරන්න බැරි නිසා අන්තිමට තියන් ඉඳලා තියෙනවා. ඒක පස්වෙනි දවසේදී ඒක පුදුම අමාරුවෙන් යවාගත්තට පස්සේ ලොකු බීප් හඬක් අවලු. මම හිතන්නේ ඊට පස්සේ මේ ගෲප් CEO කියන කතාව තමයි ඒතකොට බැලින්නම් ජීවිතේ මනසෙන් ඉහළට යන්න තියෙන ලේසිම ක්‍රමය. මේ අමාරු වැඩේ කරන එක. සමාව දීම කියන එක පුරුද්දක් හැටියට කරාට පස්සේ මනසෙන් පුදුම ඉහළ දැනකට යන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි කෙනෙක්ට ගන්න පුළුවන් ලොකුම ප්‍රතිලාභය. ඒ කියන්නේ අපිට මනසෙන් අපි ඉන්න තැනට වඩා ඉහළට යන්න ලොකු
ආධ්‍යාත්මික ගවේෂණයන් ඒ පිළිබඳව විද්‍යාත්මක හැදෑරීම් මේ පිළිබඳව ගොඩාක් තර්ක විතර්ක වලට යනවට වැඩිය සරලව ජීවිතේ පුරා සමාව දෙන්න පුළුවන් අයට සමාව දෙන්න එක කරාම එදෙන් යන්න ගොඩක් පහසු වෙනවා. ඒක මම හිතන්නේ ලොකු ප්‍රතිලාභයක් හැටියට ගන්න පුළුවන්. දැන් දුරකථන මතමක් තියෙනවා අපි යාට අවස්ථාවක් දීලා ඊට පස්සේ අපේ කතාව ඊළඟ දිරට යමු. ආයිබෝන කොට. කතා කරන්න ආයිබෝන්. හෙලෝ. ඔව්. කියන්න. නුවරින් කතා කරන්නේ. හරි. මගේ සැමියා ගැන පොඩි ස්ත්‍රියක් දැනගන්න. එයාට මේ එයා කියන ඕනම දෙයක් මේ හරි විදිහට කරේ නැත්නම් නරක වචනෙන් වනිනවා. ඉතින් අපි ඒක පිළිගන්නේ නැහැ. සන්තෝෂයෙන් ඉන්නවා. ඉතින් ඒකට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා දැනගන්න තමයි කතා කරේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමී කතා කරාට මම හිතන්නේ මේ එතනදී වටින දේ තමයි එතුමිය කිව්වා මේ එයා කියන දේ හරි කියලා හිතන් හැමතිස්සෙම බයිනවා. හැබැයි අපි ඒක ගණන් ගන්නෑ. කිරිවල. ඒ කියන්නේ ඒක හරි වටින කෑල්ලක්. ඒ කියන්නේ දැන්ටමත් මේ වැඩේ මේ එක කොටසක් තමන් ජයගෙන තියෙනවා. ඒක ඇඟට ගන්න තියෙනවා. ඒක ලොකු දෙයක්. හැබැයි ඊට පස්සේ අපෙන් අහන්නේ මොනවද කරන්න කියලා. අපි අද අපි කතා කර තේමාව ඔස්සේ පොඩි උදව්වක් කිව්වොත් එහෙම සමහරට ඔබතුමී හිතුවට ගණන් ගන්නේ නැහැ කියලා ඒක පොඩ්ඩක් ඇතුලේ එකතු කරගන්නවා වෙන්න බැරි කමක් නෑ නේද? ඒ කියන්නේ අපිට සමහර දෙයක තව කෙනෙක්ට කියන්න සිත් වෙන්නේ ඒක ඒ මොහොතේ මතු පිටින් ගණන් නොගත්තට ඇත්තටම මේ ඇතුලේ දැන් එතෙන්දී යාගේ පැත්තෙන් වෙනදී අපි කියනවා වගේම දෙයාට අභියෝගයක් තියෙනවා මේ පරුස වචනෙන් බැනීම කියන එක නතර කරගන්නේ කොහොමද සම්පූර්ණය කියන්නේ. ඔව් ඒක ඒ කියන්නේ මම හිතන්නේ ඇය කියන ප්‍රධාන දෙයක් ඒ කියන්නේ දැන් පරුස වචනෙන් බයින් එක ගණන් නොගත්තට නතර කරගන්නේ කොහොමද කියලා. ඉතින් මට හිතෙනවා අපි මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි දැන් ඕකේ නවත්තන්න කියලා අපිට ඉල්ලන්න පුළුවන් ඒ ගැන යෝජනා කරන්න පුළුවන් ඒක ගණන් නොගෙන ඉන්න පුළුවන් ඒ ඔක්කොම ප්‍රායෝගික දේවල් කරන්න. ඉතින් මම යෝජනා කරන්නේ මේ ප්‍රායෝගික දේවල් කරන අතරේ අර ඇතුලේ තියෙන මනසින් කරන්න පුළුවන් විසඳුමක්. ඒක තමයි දැන් අපි ඇයි යම්කිසි කෙනෙක් තව කෙනෙක්ට මේ විදිහට වද දෙන්නේ? ඒක නරක වැඩක්නේ. ඒ ගැන කියනකොට එක වටින දෙයක් තමයි ඉංග්‍රීසියෙන් කියනවා hurt people hurt another. ඒ කියන්නේ මේ ජීවිතේ රිදුණු මිනිස්සෙක් තමයි අනිත් අය රිදවන්නේ. එතකොට මේ අපේ මහත්මිය මට කියයි ඔය කතා කරපු කෙනා මම යාට රිදවලා නැහැ කියලා. ඔබ රිදවලා නැහැ. නමුත් ඕනෑම වැරදි විදිහට හැසිරෙන අනිත් අයට ඒ වගේ පීඩා කරන කෙනෙක්ගේ අතීතයට ගිහිල්ලා බැලුවාම ඒ අතීතයේ පුංචි කාලේ වෙන්න පුළුවන්, මැද කාලේ වෙන්න පුළුවන් යම්කිසි තැනක අසාධාරණ රිදවීමකට ලක් වෙලා තියෙනවා. ආමන්ත මම හිතන්නේ මේ කාලේ කවුරුත් ජනප්‍රිය දන්න මේ ඔය බැට්මෑන්, සුපර්මෑන් කතා බලන කට්ටිය හැමතිස්සෙම බැට්මෑන්, සුපර්මෑන් වීරයෝ. ඒකේ දුෂ්ටයා තමයි ජෝකර්. හැබැයි මෑත කාලේ ජෝකර්ගේ ෆිල්ම් එක ආවහම ජෝකර් ගැන මිනිස්සු සානුකම්පිත හිතන්න ගත්තා. මොකද ජෝකර් ඒ තරම් දුක් විඳලා තිනවා ජෝකර් කියන චරිතේදී. අපි ඒක ඒ අදහස මෙතෙන්ද ගත්තොත්. ඒතකොට ඔබතුමියගේ ඒ අපහසුතාවයේ ඔබට ගෙනෙන ඒ කෙනා ජීවිතේ මොන හරි දැඩි පීඩාවක් ලැබලා තියෙයි. ඒ පීඩාව ඔහු නොදැන ඔබෙන් ගන්නවා. නැත්නම් තව අයගෙන් ගන්නවා. ඉතින් ඒකට මනසින් ඔබට කරන්න පුළුවන් වටිනාම දෙයක් තමයි ඇත්තටම මේ දාමයේ කඩන එක. ඒ කියන්නේ අපි ඇයි මේ පීඩාවන් සමහර ජීවිතේ එන්නේ තව කෙනෙක්ගේ පීඩාවක් තව කෙනෙක් ගෙනෙන දාමයක් තියෙනවා. හැබැයි ඒ දාමේ මගේ තනින් කඩන්න පුළුවන් නම් මගේ තනින් කඩන්න පුළුවන් වුණා මේකට පැවැත්මක් නැතු වෙනවා. මම ඔබතුමියට යෝජනා කරන්නේ ප්‍රැක්ටිකලි එහෙම කරන්න එපා කියන්න ගණන් ගන්න නැතුව ඉන්න ඒවෙන් පීඩාවටපත් වෙන බව පෙන්වන්න එපා මුකුත් කරන්න බෑ. හැබැයි හදවතින් හැමදාම උදේ නැගිට්ටාම ඔබේ ස්වාමි පුරුෂයා මනසින් සිහිපත් කළා මනසින් ඔහුගේ ලැබලා තියෙන යම් පීඩාවක් අතීතයේ තියෙනවා නම් ඒ පීඩාවෙන් නිදහස් වෙන්න කියලා හිතෙන් හොඳ ප්‍රාර්ථනාවක් කරන්න. ඒ ප්‍රාර්ථනාව කර කර දිනපතා ඒ ප්‍රාර්ථනාව කරලා හදවතින්ම ඔබට නොදැනෙන පහසුවක් ඒ තුලින් ලැබෙන්න ඉඩ ගොඩක් තියෙනවා. අපි මේ කතා කරන කාරණයෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත්ත කෙනෙක් දුරකථනයේ ඉන්නවා. අපි ඔබට අවස්ථාව ලබා දෙන්නේ. ආයිබෝවන්. ආයිබෝවන්. මම හිතන ඔබ ටීවී එකට හමුකක් දීගෙන ඉන්නේ. ඒකයි ප්‍රමාදය. ඔව් කතා කරන්න. මුලින්ම ස්තුතිවන්ත. ආයිබෝවන්. 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 ඇහෙනවද? හොඳින් ඇහෙනවා. හෙලෝ. ඔව් කතා කරනවා. ඔයා ටීවී එක අහන්න නැතුව අපිත් එක්ක කතා කරන්න. මම කතා ඔබතුමාන්ලාගේ මේ වැඩසටහනට සහභාගී වීම තුළින් ඇත්තටම ලොකු සතුටක් ලැබුවා. ඒ කියන්නේ මගේ ජීවිතේ මම ලොකු අත්දැකීමක් ලැබුවා. මං හිතන්නේ කෙනෙකුට අත්විඳින්න බැරි දෙයක් රැකියාවක් අහිමි වීම. මේ තුලදී ගොඩක් අය මට කිව්වේ අහිමි කරපු අය සම්බන්ධයෙන් ඇක්ෂන් ගන්න.
ඔයා කියාගෙන යන්න අපි හැම වෙලාවකම මම කරේ නෑ. ඒගොල්ලෝ ඒ කරපු දේ විඳපුවාවේ මම ඉන්නවා. අද මම පුදුම මානසික නිදහසක්වත් විඳිනවා. වැටුපෙන් භාගයක් මට ලැබෙනවා. මේ වගේ කාලවකවානුවක වැටුපෙන් ලාභයක් ලැබලා ගෙදර ඉන්න ලැබුණ එකම ලොකු සතුටක්. හැබැයි ඒ වගේම මම තව දෙයක් විශ්වාස කරනවා දහම. දහමට වෛර කරන්නේ කියන්නේ දහම තමයි. ඉතින් ඒ තුලින් අදටත් මම ප්‍රාර්ථනා කරන්නේ මේ දේ මට කරපු අයට කිසිදු දුකක් මේ කොරෝනා වසංගතයෙන්වත් නොවේවා කියලා. ඒ වගේම ලොකු කියාගන්න බැරි දැන් මට ඇත්තටම ආපහු රැකියාව ඕන රැකියාවට යන්න ඕන කොහොම හරි ගන්න ඕන කියලා හිතෙන්නේ පුදුම මානසික සහනයක් මං අත්විඳින ඔබතුමන්ලා කියන ඔය දේ 100%ක්ම නිවැරදි අත්දැකීම තුලින් මං කියන්නේ. ඉතින් මේ මම විශ්වාස කරනවා ඇත්ත කෙනෙකුට අපි වෛර නොකරන තාක්කල් අපිට මොන දුකක් කරදරයක් දුන්නත් අපේ අයට වෛර නොකරනවා නම් අපිට ඒකේ ප්‍රතිවිපාකය සබහදහමින් හෝ ලැබෙනවා. ඒ විශ්වාසය මාතුර තියෙනවා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. මම හිතන්නේ එතුමී කිව්වෙකෙත් වටිනා කාරණා දෙකක් තියෙනවා. එකක් මම හිතන්නේ තමන්ට බැද්දිය උරාට පස්සේ ඒකේ ධනාත්මක පැත්ත බලපගෙන ඒ කියන්නේ එතුමී කිව්ව එකක් තමයි. ඒ කියන්නේ මම හිතන්නේ ඒක පොඩි උපක්‍රමයක්. අපිට යම්කිසි කෙනෙක් හෝ යම්කිසි පුද්ගලයෙක් ආයතනයක් නිසා පීඩාවක් ආවහම මේ පීඩාව කියන එකට අවධානය යොමු වෙන එක වළක්වන්න ඒ පීඩාව තුළ අනිත් පැත්තේ ලැබිච්ච ප්‍රතිලාභය පිළිබඳව අවධානය යොමු කරාම අපේ මනස පොඩ්ඩක් මේ සෙටල් වෙනවා. අනික් අතට හැබැයි එතුමිය මම හිතන්නේ ගැඹුරේ මේ අපි කතා කරන දේ තියෙනවා. ඒක තමයි ආසාවෙන් ඒ ගැන කිව්වේ. මේ ඒ නිසා ඒ අයට ශාප කරන්න ඕ එකකින් වෙච්ච දේවල් ගැන හිතන්නේ නැතුව හරිම ඒ ලැබිච්ච වාසිය ගැන හිතමින් මනස සතුටෙන් තෘප්තියෙන් තියාගන්නකොට බොහොම නිදහසක් ලැබෙනවා කියන එක. මම හිතන්නේ අර ආමන්ත ආරම්භයේදී කර පුපුර ඉන්න එක කොයිතරම් කරදරයක්ද. පිපිරීමෙන් නිදහස් වුණාම හරි පහසුයි. බොහොම ස්තුතියි ඔබතුමීට. ඒ වගේම දෙමුතු දැන් තරහ යන්න පුළුවන් කෙනෙකුට කේන්ති යනවනේ. ඉතින් කේන්ති ගිහිල්ලා කේන්තියත් එක්ක යම් දේවල් කියන්නත් පුළුවන් කරන්නත් පුළුවන්. ඒක එක පැත්තක්. ඊට පස්සේ ඔය කේන්තිය නිසා යම් කිසි විදිහකට පීඩාවට පත්වන කෙනෙක් ඉන්නවනේ. එයාට තනි පැත්තට කේන්ති යන්න පුළුවන්. අපි හිතමු කේන්තිය ආපහු නිවුණා කියලා. කේන්තිය නෙවෙයි දැන් තරහක් නැහැ. කේන්තිය නිවුණාට සමහර ලාට හිත ඇතුලේ තියෙන අර තිත්තකම කියලා අපි කියන්නේ. තිත්තකමක් කහටක් අපි බිටනස් කියලා කියන්නේ. යම් කිසි දෙයක් හිත ඇතුලේ තියෙනවා. ඇත්තටම බැලුවොත් කේන්තියක් නැහැ. කෝපයකුත් නැති වෙන බෑ. හැබැයි තිත්තකමක් තියෙනවා. මේ තිත්තකමත් අවසානයේදී බලලා පස්සේ තමන්ගේ ශරීරයට ප්‍රාණයට දීර්ඝ කාලීනව සෑහෙන හානි ගෙන දෙන දෙයක් නේද? ඇත්තටම මම හිතන්නේ මේක තමයි වටිනාම සියුම් තැන මම තමයි හිතන්නේ. අපි සමහරලාට මතු පිටින් ඒක ඉවර කරනවා. කේන්තිය නිවිලා අපි දැන් ආයෙ යාළුවලා කතා බහ කරත් ඉන්නවා. හැබැයි මම හිතන්නේ අපි ඇතුලේ පොඩ්ඩක් ඉතුරු කරගන්නවා. ඔක අර ඔබ වගේ බිටර්නස් නැත්නම් තවත් විදිහකින් කියන අර පේන් බොඩි එකක්. ඒ කියන්නේ පොඩි වේදනා ස්කන්ධයක් අපි ඉතුරු කරගන්නවා. ඒක ඉතුරු කරගත්තාම ඒකත් එක්ක අපහසුයක් තියෙන. ඒ අපහසුව තමයි සමහර අපිට ලෙඩ හදන්නේ පස්සේ. ඒ අපහසුව නිසා සමහර අපේ ලස්සන නැති වෙන්න පුළුවන්. ඒ මොකද අපි ඒකේ අපි අයින් නොකරපු අපහසුවක් තියෙනවා. ඕක අයින් කරගන්න ඕනේ නේ. ඇත්තට මේක අයින් කරගන්න පුංචි ක්‍රමවේද අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය අර ඔබ කියවනේ මේ හැමෝම කැමති ලස්සනට ඉන්න අපි සහ තරුණයෙන් ඉන්න කැමතිනේ. ඒකට ප්‍රධානම දේ හැමේ වර්ණයවත් මුකුත් නෙමෙයි මුහුණේ දීප්තිය කියන එක. අනිවාර්යයෙන්ම. මුහුණේ දීප්තියට ඔය තිත්තකම වගේ දේවල් අයින් කර ගැනීම ගොඩාක් බලපානවා නේද? ඒක තදින්ම බලපානවා. ඒ කියන්නේ අපි ඇත්තටම ඒ කියන්නේ නිතර අපි ළඟ ඒ තියෙන හිතවිලි වලදී මේ ඒ ප්‍රශ්න අර පරණ අපිට කරපුවා පිළිබඳව නැති තරමට හරි පහසුවක් සැහැල්ලුවක් තියෙනවානේ. ඒක අපිට පේන්නේ අනිත් අයට පේනවා අපි කොයිතරම් ඒතර දීප්තිමත්ව ඉන්නවද මේ ඒ කියන්නේ ඒක ඔබ කියවගේ අර වයස කළු සුදු කියන ભેදයකින් නැතුව සමහර පුද්ගලයෝ හරිම ලස්සනයි. හරි ප්‍රසන්නයි. ඒ ප්‍රසන්න භාවයට රහසනම් කෙලින්ම හිතේ තියෙන අර අත්තරලා තියෙන මේ පහසුව. මම හිතන්නේ අර සමාව දීමේදී එතන කෑලි දෙකක් තියෙනවා කියලා මට හිතෙනවා. මන්ත එකක් අත්හැරීම අනිත් එක අමතක කිරීම. ඒ කියන්නේ සමහරලාට ඒ සිදුවීම අත්හැරෙනවා. හැබැයි අර ඔබ කිව්වේ අවස්ථාව ඒ තාම මේ මතකයේ වේදනාව එනවා. ඒ ඉතර සමහර එක කාලයේ සමහර දේවල් විසදලා දෙනවා. කාලය යන්නේ නැතුව කරන්න පුළුවන් දේවලුත් ඉතින් තියෙනවා. දැන් ඔය මේ තව ප්‍රායෝගික දෙයක් වෙන්න බැයිද? අපි තුමු මොන හරි දෙයක් අපිට හානියක් කරුවා කියලා උදාහරණයක් හිතමු. මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ කවුරු මට අසාධාරණයක් කරුවා කියලා. එහෙම කළා නෑ. මම උදාහරණයක් ගත්තේ මාව. ඊට පස්සේ අපි මේ අසාධාරණම ලක් වෙලා ඒ වෙලාවේදී යම් කිසි දෙයක් පීඩා වෙනවා. හැබැයි දැන් අද අවුරුදු ගාණක් ගිහලා බලලා පස්සේ මම ආද ඉන්න තැනත් එක්ක බලලා පස්සේ ඒ පීඩාවෙන් මට ප්‍රශ්නයක් වෙලා නැහැ. යහපතක් විතරයි වෙලා තියෙන්නේ. ඔන්න ඔය වගේ කාරණා හදවතේ උඩට ගෙනාවොත්, මනසේ උඩට ගෙනාවොත් අරවා නිකම්ම අමතක කරලා යටපත් වෙලා යනව නේද? පැහැදිලි. මම හිතන්නේ අර අපිට කතා කරපු ඒ මහත්මයෙක් කිව්වෙත් ඒකේම දිගුවක් හැටියට ගත්තොත් ඒ කියන්නේ අර ඇත්තටම හැරලා බැලුවාම අපිට අපහසුතාවක කවුරු හරි පීඩාවක් කරපු අවස්ථාවකදී අපිට හොඳක් වෙලා තියෙන නරකක් වෙලා තියෙන. කියන බැලුවාම සමහරට අපි නොදන්න පැත්තක් ඉගෙන ගන්න යොමු වෙලා. ඉතින් නැත්තම් අපි ජීවිතේ වඩා හොඳ
කෙනෙකු සමග සම්බන්ධ වෙන්නේ නැති යම් කෙනෙක් ඔබට පීඩාවක් කරලා අයින් වෙච්ච වෙලාවක. එහෙම නැතිනම් ඔබට වඩා හොඳට තව කෙනෙක් මුණ දීමේ ශක්තියක් ගොඩනගන්න. ඒ පැත්තේ හෙව්වාම පහසුවක් ලැබෙනවා. හැබැයි මේකේ තව අනිත් පැත්තකුත් මට චුට්ටක් ගන්න ඕනේ ආමන්ත. ඒ කියන්නේ සමාව දීම කියන එක මම හිතන්නේ මට්ටම් දෙකකින් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි නොදැන මේ සමාව දුන්නා අමතක කරා කියලා හිතාගෙන පොඩි හිතෙන් උස් පහත් ભેදයක් හදාගෙන ඇති. මම එහෙම තමයි මම මගේ හිතේ නෑනේ මං එයාට සමාව දුන්නා. හැබැයි අපිට කියන රටාවෙම තේරෙනවා හිතේ තාම හොඳටම තියෙනවා. පොඩි හදාගෙන තියෙන මම දැන් ශ්‍රේෂ්ඨයා. ඒ මට වැරදි කරපු කෙනා දුෂ්ටයා. ශ්‍රේෂ්ඨ දුෂ්ට හිතුවිලි දෙකක් හදාගෙන තියෙනවා. ඒක සමාව දීමේ පොඩි අතරමැදි තැනක් විතරයි. නරක නෑ. මම හිතන්නේ ඊට වැඩි වැටෙනම දේ ඒක ඇත්තම ඉවරයක් කරනකනේ. ඇත්තම ඉවර කිරීම සහ තමන් ශ්‍රේෂ්ඨයි කියලා ඉමේජ් එකක් හිතෙන් හදා ගැනීමට සමාව දීම කියන එක අතර වෙනසක් තියෙනවා. ඒක මම හිතන්නේ උඩඟකමත් එක්ක යන දෙයක්. පැහැදිලිව. ඒ කියන්නේ ඔය මොනවා කරත් මටමකෝ. මටමකෝ. මගේ වදිනවද? මම ඕව ගණන් ගන්නෑ. මම එච්චර කරත් මං සමාව දුන්නා. කියනකොටම අපිට පේනවා සමාව දීලා නැහැ. තාම මේක අල්ලගෙන ඉන්නවා. ඒක පාඩුයි. ඒක පාඩුවක් නේ. ඒක යවා ගන්න ඕනේ. අවසානයේදී අපි අන්තිම මිනිත්තු කීපේ නිසා අප මුලදී මම කිව්වේ අපි කතාව පටන් ගත්ත අතර මේකෙන් තමන්ට හානියක් වෙනවා කියන එක. දැන් ඔබ කතාව පටන් ගද්දී තමන්ට වරප්‍රසාදයක් වාසියක් ලැබෙනවනේ අපි ඒ දේ කෙරෙහි නඹුරතාවයක් දක්වන කැමැත්තක් දක්වනවා කියලා. ඒ නිසා තමන්ට වෙන වාසිය ගැන අපවසරයක් තහවුරු කරනවා. තමන්ට වෙන වාසිය එකක් මම හිතන්නේ මනසෙන් තමන්ට දැනෙන තමන් වඩා ඉහළ තැනකට යනවා කියන එක තමයි ප්‍රධානම වාසිය. අපි ජීවිතේ හරි ආසයිනේ මම හොඳ තැනක ඉන්නවා කියලා හිතන්නේ. ඒ වගේ එළියෙන් ගත්තත් අනිත් මිනිස්සු වඩා පහසෙන් ඔබත් එක්ක සම්බන්ධ වෙන ඔබ වඩා ලස්සන වෙනවා ඔබ වඩා අපි ලස්සනට වැඩි හොඳයි ප්‍රියමනාප හරිම ප්‍රියමනාප ගතියක් එනවා. අමන්ත මම මේක පාවිච්චි කරන්නේ පොඩි නිකන් සරල ටෙක්නික් එකකුත් කියන්නේ. ඒ කියන්නේ මට හිතෙනවා දැන් සමහර අයට ඒක වැදගත්නේ. ඔබට ඒ වගේ තියෙනවා නම් ඕන වැඩ කරන්න පුළුවන් එකක් තමයි මේ යම් මොහොතක පැත්තට ගිහලා හොඳට ඇස් වහගෙන හිතන්න තමන් කළුවර වේදිකා නාට්‍යයක ඉන්නවා. ඒ කියන්නේ වේදිකා නාට්‍ය බලන කියලා ශාලාවක ඉන්නවා ඔබ කළුවරේ ඉන්නවා. වේදිකාවට ගේන්න අර පුද්ගලයා අර තමන්ට සමාව දෙන්න අපහසු පුද්ගලයා ගෙනල්ලා ඒ පුද්ගලයාගෙන් අහන්න ඇයි එහෙම කරේ? ඇයි මට මේ දේ කරේ? ඇයි මට මෙහෙම පීඩා කරේ? කියලා විවෘතව ඉන්න ඒ පුද්ගලයාගේ පිටපත ඔබට කියන්න පුළුවන්. ඔබ එහෙම කියනකොට ඔබට දැනේ අර කිව්ව hurt people hurt කියන අදහස. ඒ කියන්නේ ඒ පුද්ගලයා එතෙන් පත් වෙන්න බලපෑපු හේතු ගැන ඔබට පිටපතක් කියවෙයි. ඒතකොට ඔබට සමහරට මේ පුද්ගලයා ගැන ස්වභාවිකවම අනුකම්පාවක් ඇති වෙලා ඒක විසඳලා යන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් තවත් විදිහකදී ඔබට කරන්න පුළුවන් දේ තමයි පැත්තකට ගිහිල්ලා කෙනෙක් මතක් වෙනකොට එන තරහ විඳින්න සම්පූර්ණයෙන්. තරහ එන්න අරින්න ඕන තරම්. අර උත්සන්න වෙන්න ඉඩ දෙන්න. පැත්තකට ගිහිල්ලා ඒ තරහ හොයි කලකිරීම වේදනාව උඩරිම ගේන්න එක උඩරිමකට ආවට පස්සේ එකපාරට ටක් ගාලා අතාරින්න. ඒක කරන්න පුළුවන්. ඒක භයානක වෙන්නේ සමහර අවස්ථාවලදී. මොකද ඒක කන්ට්‍රෝල් කරගෙන තම පාලනය කරගන්න හැකියාව නැති වුණොත් එහෙම හදිස්සි. ඔබ කියන එක වෙන්න පුළුවන්. නමුත් මට හිතෙනවා ඒ අර මේ වගේ දෙයක් කරන්න කෙනෙක් පෙළඹෙලා අර ස්වයං විමර්ශනයක් කරන මට්ටමට හිත ගෙනියන්න පුළුවන් කෙනෙකුට ඒක කරගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙකුට ඒක පුළුවන් අනිත් කෙනාට සම්පූර්ණයෙන්ම හේතු පැත්තෙන් බලලා ඇයි එහෙම කරේ කියලා අර පළවෙනි ටෙක්නික් එක. තව බොහෝ දෙනෙකුට මම හිතනවා ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඒ දැනෙන අපහසුට අපි ඒ කියන්නේ Tamante වේදනාව කේන්තේ එන්නලා බලන් ඉන්න එක. ඇත්තට ආමන්ත බලන් ඉන්නකොට අපි ඔබ්සර්ව් නේ. අපි ඒතකොට නිරීක්ෂකයා වුණාම ඒ කොච්චර ඒවා ආවත් ඒක ගන්න පුළුවන්. ඒක හැබැයි එක තැනකට ආවට සම්පූර්ණයෙන් එන්න ඇරලා අර අපි පෑනක් බිම අතාරිනවා වගේ අපි වීදුරක් පොලේ ගහනවා වගේ සම්පූර්ණයෙන් ඒක අතහැරලා දාන්න පුළුවන්. ඉතින් ඒක ක්‍රම දෙකක්. ක්‍රියාම දෙකක්. එකක් ඒ පුද්ගලයාට වෙච්ච දේ පිළිබඳව එයාගේ පැත්තට ඉඩක් දෙන එක. එයා එහෙම කරගෙන අනිත් පැත්තෙන් එහෙම නැහැ. Tamanට දැනෙන ඉමෝෂන් එක ඔහේ එන්නර්ලා සම්පූර්ණයෙන් අත්හැරලා දාන්න. එහෙම අතහැරියාම ආපහු ඒ පුද්ගලයා දැක්කාම හරි ඔය කතාව මතක් වුණොත් හරි ආපහු අරක ඉස්මතු වෙන්නේ නැද්ද? මම ඇත්තටම අත්හැරුණොත් දැන් ඔය අත්හැරීම කියන හරියට කතා කරන නමුත් මේ අත්හැරෙන්න අරින්න එපා. නැතුව මේ මෙහෙම අත්හරිනවා කියලා නිකන් අර ආය අල්ලගෙන අතාරින්න. ඒතකොට අත්හැරුණොත් නිදහස්නේ. අත්හැරුණොත් හරිය නිදහසක් දැනෙනවා. ඒක එකපාර කරන්න පුළුවන්ද කාලයක් යනවද? මම ඉතින් සමහර ඒවා දවස් කීපයක් කරන්න වෙයි. සමහර පුංචි දේවල් නම් කෙටියෙන් කරන්න වෙයි. සහ තව යෝජනාවක් උදේට නැගිට්ටාම ඒකක් බීලා උදේ වැඩ පටන් ගන්න කලින් නිකන් අහලා බලන්න හිතේ තවම සමාව නොදීපු අය ඉන්නවනම් පොඩි ලැයිස්තුවක් හදන්න. ඉන්න පුළුවන්. සමහරව ආමත මට මේ වැඩසටහන ලෑස්තිලා ඇත්තටම කල්පනා කරනකොට දැන් මම අවංකව තමන් ගැන හිතනකොට තමන්ට පේනවා නෑ නෑ තාම අපි ළඟ තියෙනවා එහෙම අපි අත්තරපු නැති සමාන දීපු කට්ටිය අපේ ජීවිතවලත් ඉන්නවා කියලා. එහෙම ලැයිස්තුවක් හදන්න පුළුවන්. අත්තරලා ඒ හදුවට පස්සේ දවසට එක්කෙනෙක් අරගෙන අතහැරලා දාන්න පුළුවන්. සමහරවිට ජීවිතේ තමන්ගේ දේවල් වලින් ඉහළට යනකොටත් ඕවා નિરાයාසයෙන්ම අතහැරනවා නේ. ස්වභාවයෙන්ම අතහැරනවා. ඒක ඊට පස්සේ එක් තැනකදී තේරෙනවා මේ ජීවිතය කියන සමස්තය දැක්කම මේ කාලේ තරම් දෙයක්ද කියලා. හොඳයි. මම හිතනවා මේ
කතාබහේ අවසානාර්ථය ඔබට ගෙන එන්න අපවසරයක්. ඒ කියන්නේ මේක තරහක්, කේන්තියක්, වෛරයක්, කෝපයක් අල්ලගෙන හිටියොත් සමාවනදී අවසානයේ ඒකේ අවාසිය භුක්ති විඳින්නේ ඔබ සහ මමයි. ඒ නිසා අපි ඒක උත්සාහ කරමු. මේ කියපු ක්‍රමවේදයන් සහ සමහරට තමයි ඔබටම ආවේනික ක්‍රමයක් ඔබට හම්බෙලා සමහර අයට නේ. අනිවාර්යයෙන්. ඒ වගේ ක්‍රම ඔස්සේ මේකෙන් නිදහස් වෙලා අපි බොහොම සාමකාමීව තමන්ගේ ජීවිතයේ සඵලත්වයේ සාර්ථකත්වය නිසා වැඩ කරන මිනිස්සෙක් වෙන්න උත්සාහ කරමු. ඉතින් අද දවසේ නොගසවනෙන් සමවරගෙන යනට සූදානම් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මතක් කරන්න කැමති මේ විශේෂාංගයන්, මේ විවිධාංගයන් ඔබට නැවත නරඹීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම සමහරට විදේශගත වෙන්න කෙනෙක්, රැකියාවලට යන කෙනෙක් මේ වෙලාවේ සජීවීව බලන්න බැරි අය ඉන්නවා නම් ජාතික රූපවාහිනියේ නුගසවන YouTube channel එකට ගිහිල්ලා playlist එකේ නුගසවන කියන ස්ථානය ක්ලික් කරන්න. එතකොට මේ වැඩසටහන් සියල්ල ඔබට පැය කිහිපයකින් පස්සේ දැක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක මතක් කරන්න. ඒ වගේම ඔබට පුළුවන් නැත්තම් ලින්ක් එක අරගෙන මෙන්න මේක බලන්න කියලා WhatsApp කරන්න, mail කරන්න, SMS විදියක් යවන්න ඕන දෙයක් කරන්න පුළුවන්. එhmenan දිමුතු බොහොම ස්තුතියි. අපි ආපහු දවසක හැමෝම බොහොම ස්තුතියි. අද දවසේ නොගසවන මෙසේ නිමා කරන ගමන් මේ දවස්වල හැමදාම අපි ජාතික රූපවාහිනිය ඔස්සේ 10:30ට චිත්‍රපටයක අසිරිය ඔබ වෙත ගෙනෙනවා. අද වසන්තයේ දවසක් චිත්‍රපටය අපි සූදානම් කරලා තිනවා ඔබ වෙත ගෙනෙන්න. එහි රස මිහිර විඳ ගන්න ඔබට ආරාධනා කරන ගමන්ම අපි අද නොගසවනෙන් සමු ගන්නවා. හෙට උදෑසන හම්බවන්න බලාපොරොත්තු වෙනවා.